සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සක්ක මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි, ශ්‍රද්ධාවන්ත පින්වතුනි, ලෞතර බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා විශේෂෙහි ඇති කරගත් පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සද්ධර්මයෙන් බිඳක් ඔබට වටහා දෙන්න තමයි මේ බලාපොරොත්තු වන්නේ. ලක්කඩ ගුවන් විදුලියේ සිත නිවන බුදු බණ තුළින් ඔබට ධර්මය පිළිබඳ අවබෝධයක් ලබා දෙමින් ධර්මඥානය වර්ධනය කොට නොසන්සුන් සිතට සහනයක් වනු පිණිස සසර ගමනට උපකාරයක් පිණිස අද මේ ධර්ම දේශනාව ඔබ වෙනුවෙන් පවත්වන්න ක්‍රියා කළා. පින්වතුනි, අද ඔබට මතක් කරලා දෙන්න බලාපොරොත්තු වන්නේ මහා නාම සූත්‍රය ඇසුරෙන් ධර්ම කරුණු කිහිපයක්. පින්වතුනි, අපි සියලු දෙනා ජීවිතය මේ ආකාරයෙන් ගත කරලා යම් දිනක මරණයට පත් වෙනවා. අපේ ජීවිතයේ ආයුෂ ඒ තරම් දීර්ඝ කාලයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අප්පමිදම් භික්කවේ මනුස්සානං ආයු. මේ මනුෂ්‍ය ජීවිතයේ ආයුෂ අල්පයි. අල්පායුෂක් භුක්ති විඳලා තමයි අපි මරණයට පත් වෙන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ අවවාද කරනවා අපිට කත්තබ්බං කුසලං, කුසල් වඩන්න. චරිතබ්බං බ්‍රහ්මචර්යං, බ්‍රහ්මචර්යාවේ උතුම් හැසිරීමේ නිරත වන්න. නත්ති ජාතස්ස අමරණං, නොමැරෙන කෙනෙක් මේ ලෝකේ නෑ. මමත් ඔබත් අපි කවුරුත් මරණයට පත් වෙනවා. පින්වතුනි, මරණයට පත්වන අපි නැවත උපතක් ප්‍රතිසන්දියක් ලබනවා. එතකොට මේ ප්‍රතිසන්දිය අපි කවර ස්ථානයක උපත ලබාද කියලා හරියටම නිශ්චිත වශයෙන් කියන්න බෑ. කෙනෙක් සෝවාන් මගඵල නුවණ ලැබලා තියෙනවා නම් අන්න එවන් කෙනෙක් ස්ථිරවම කියන්න පුළුවන් එවන් කෙනෙක් කිසි දිනක දුගතියක උපදින්නේ නැති බව. අනිවාර්යයෙන්ම උපදින්නේ සුගතියක. එක්කෝ මනුෂ්‍ය ලෝකේ, එහෙම නැත්නම් දිව්‍ය ලෝක 6න් එක, එහෙම නැත්නම් බ්‍රහ්ම ලෝකයක. මේ තැනක තමයි උපත ලබන්නේ. ඒ වගේම සත්තු කත්තු පරම මේ
සෝවාන් උතුමන් උපරිම උපදින්නේ භව 7යි. 8 වෙනි භවයක් නැහැ. නතේ භවං අට්ඨමං ආදියන්තේ. 8 වෙනි භවයක් නැහැ. මේ භව 7 ඇතුළතදී එවන් උතුමෙක් අනිවාර්යයෙන්ම නිර්වාණය සාක්ෂාත් කරගන්න. සෝවාන් උතුමෙක් ලබන භවයේ වෙන්නත් පුළුවන්. භව කීපයක් ඇතුළතදී වෙන්නත් පුළුවන්. භව 7කට මෙහා. 7 වෙනි භවයේදී වෙන්නත් පුළුවන්. 8 වෙනි භවයක් කිසිසේත්ම ඇති වෙන්නේ නැහැ. එතකොට පින්නතුනි මේ උතුමෙක් බ්‍රහ්ම ලෝකයක උපතුන. එහෙම නැත්නම් දිව්‍ය ලෝකයක ඉපදුනොත් අපි ගණන් කරන අවුරුද්ද වගේ නෙමෙයි, අපේ අවුරුදු 100ක් විතර ගියාම තමයි සමහර දිව්‍ය ලෝකවල එක දවසක් යන්නේ. ඒ නිසා අවුරුදු දහස් ගණන් ඒ ලෝකවල ජීවත් වෙනවා එක භවයක. නමුත් පින්නතුනි පුහුදුන් අපේ ජීවිතය අපට නිශ්චිත වශයෙන් කියන්න බෑ අහවල් තැනම උපදිනවයි කියා. ඒ නිසා උපත අවිනිශ්චිතයි. ඒ කියන්නේ උපදින ස්ථානය අවිනිශ්චිතයි. කවදා කොතනදී කොයි ආකාරයෙන් මැරෙවිද කියලා කියන්නත් බෑ. ජරම්පිපත්වා මරණං ජරාවටපත් වෙලා හරි මැරෙන්න පුළුවන්. මැදිවියේදී වැටි හිටියෙක් වශයෙන් මැරෙන්න පුළුවන්. අනතුරක් වෙලා පස්කන්දකට යට වෙලා නාය ගිහිපු තැනකට අහු වෙලා ගඟට වැටිලා මොහොතට වැටිලා සතෙකුට බිලි වෙලා මේ කුමන ආකාරයකින් හෝ මරණයට පත් වෙන්න පුළුවන්. මරණයට පත් වෙන කෙනා නැවත උපත ලබන්නේ අවසාන චුතිසිතට අනුව. චුතිසිත යහපත් වුණොත් උපත යහපත්. චුතිසිත යහපත් කරගන්න අපි කුසල් වඩන්න ඕන. නිතර නිතර පුරුදු කරපො කුසල හෝ අකුසල කර්මයක් තමයි අපට අවසාන සිතට එන්නේ. ඉතින් ඒ නිසා නිතර නිතර පුරුදු කරන්න ඕන කුසල කර්ම. කුසල කර්ම අපි පුරුදු පුහුණු කළොත් අපට ඒ කුසලයක් හිතට අරගෙන ඒ අනුව අපේ ජීවිතය සැපවත් වාසනාවන්ත එකක් බවට පරිවර්තනය කරගන්න පුළුවන්. පින්වතුනි, අපේ ජීවිතය දුගතියට නොගොස් සුගතියක උපතක් ලබන්න සෝවාන් මගඵල තත්වයට පත් නොවුනත් අවශ්‍ය කරන වැඩපිළිවෙලක් ඇති බව ලෞතර බුදුරජාණන් වහන්සේ මහා නාම ශාක්‍ය විශේෂෙහි කළ දේශනාව තුළින් පැහැදිලි වෙනවා. කෙනෙකු ඊළඟ භවයේ සුගතිගාමී උපතක් ලබන්න මෙන්න මේ කරුණු 5 පුරුදු පුහුණු කළ යුතු බවයි දේශනාවේ විස්තර වන්නේ. මොනවද ඒ කරුණු 5? ශ්‍රද්ධාව, සීලය, සුතය, ත්‍යාගය, ප්‍රඥාව. මෙන්න මේ කරුණු 5න් මේවා පුරුදු පුහුණු කළා තමා පෝෂණය වුණොත්, නිරන්තර මේවාට අවධානය යොමු කළොත් ඒ කෙනාට මරණින් මතු ඒකාන්තයෙන්ම සුගතිය අත්පත් වන බව මහා නාම ශාක්‍ය විශේෂෙහි ප්‍රකාශ කළා. පින්වතුනි, මහා නාම ශාක්‍ය විශේෂෙහි කියන්නේ කියලා දෙන්නේ බුදුහාමුදුරුවෝ කවදා කොතන කොයි ආකාරයකින් මරණය සිද්ධ වුණත් මෙන්න මේ කරුණු 5 ඔබේ ජීවිතය තුළ පූර්ණේ කරලා තියෙනවා නම් ඔබ ඊළඟ භවය ගැන බිය විය යුතු නැහැ. ඊළඟ භවයේ සුගතිගාමී උපතක් ලබන්නට
ඔබට හැකි වෙනවා. අපි මේ කරුණු එකින් එක සලකා බලමු. පළවෙනි කරුණ තමයි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාවට බුදුදහම තුළ හිමිවන්නේ සුවිශේෂී වැදගත්කම. ඒකට හේතුව ශ්‍රද්ධාවෙන් තොරව පින්වතුනි කෙනෙකුට බැහැ නිර්වාණය සාක්ෂාත් කරගන්න. ශ්‍රද්ධාව අත්‍යවශ්‍යයි නිවන් දකින්න. ශ්‍රද්ධාව නැතුව බෑ. එහෙනම් ශ්‍රද්ධාවෙන් යුක්තව තමයි ප්‍රඥාවට පියමන් කරන්න ඕන. ශ්‍රද්ධාව කියලා කිව්වේ බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන් කෙරෙහි ඇති කරගනු ලබන සැබෑ අවබෝධාත්මක පැහැදීම. එතකොට මේ අවබෝධාත්මක පැහැදීම ශ්‍රද්ධාව බුදුරජාණන් වහන්සේ පිළිබඳව බුදු ගුණ පිළිබඳව ධර්ම රත්නය පිළිබඳව දහම් ගුණ පිළිබඳව සංඝ රත්නය පිළිබඳව සංඝ ගුණ පිළිබඳව අවබෝධාත්මක පැහැදීමක් අපි තුල ඇති කරගන්න ඕන. අන්න එය තමයි සැබෑ ශ්‍රද්ධාව. දැන් බලන්න පින්නතුනි තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව නැතුව කෙනෙකුට බෑ බුද්ධානුස්සතිය වඩන්න, ධම්මානුස්සතිය වඩන්න, සංඝානුස්සතිය වඩන්න. එහෙනම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි සැබෑ වැටහීමක් අවබෝධයක් අපට තියෙන්න ඕන. බුදු ගුණ පිළිබඳ ඒ අවබෝධය නැතුව අපට බුදු ගුණ භාවනාව වඩන්න බෑ පින්වතුනි. පින්වතුනි එහෙනම් මේ බුදු ගුණ භාවනාව වඩන්න ශ්‍රද්ධාව හොඳටම ප්‍රගුණ කරගන්න ඕන. බුදුහාමුදුරුවෝ කෙරෙහි පැහැදිලා උන්වහන්සේගේ ගුණ පිළිබඳව පැහැදිලා ඒ ගුණ ගැන හිතන්න හැකියාවක් නැහැ ශ්‍රද්ධාව නැත්තම්. එහෙනම් ශ්‍රද්ධාව අත්‍යවශ්‍යමයි පින්වතුනි. එතකොට දැන් අපි හිතමු බුදුගුණ භාවනාවේ අරහං සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තර පුරුෂ ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා. මේ බුදුගුණ නමය. මේ බුදුගුණ භාවනාව කරනවා කියලා පින්වතුනි ඔබ මේ ඉතිපිසෝ ගාථාව කිය හිටියට බුදුගුණ භාවනාවක් වැඩෙන්නේ නැහැ. හැබැයි ඉතිපිසෝ ගාථාව මුමුණමින් ඉන්න එකත් පින්කමක්. ඒකිනුත් අපට විශාල සිතක් ශාන්තියක් සැලසෙනවා. නමුත් භාවනාවක් වෙන්න ඊට එහා යන්න ඕන. දැන් අපි එක ගුණයක් අරගෙන අරහං කිය හිටියයි කියලා භාවනාව වැඩෙන්නේ නැහැ. එතකොට අරහං ගුණයේ තේරුම අපි දැනගන්නවා. බුදුරජාණන් වහන්සේ රහසින්වත් පවු නොකළසේක. සංසාර චක්‍රයේ අරබිඳලෝසේක. ලොව සියලු ආමිස ප්‍රතිපත්ති පූජාවන්ට සුදුසු වනසේක. මේ ආදී වශයෙන් තියෙන බුදු අරහං කියන ගුණයේ තියෙන තේරුම කටපාඩම් කරගත්ත පමණිනුත් බුදුගුණ භාවනාව වැඩෙන්නේ නැහැ. බලන්න ශ්‍රද්ධාව කොච්චර හොඳට ප්‍රගුණ කරන්න ඕනද කියලා. එතකොට බුදුගුණ භාවනාව වෙන්න නම් දැන් අපි පින්වතුනි දැන් රහසින් වත්පව් නොකලසේක කියන මේ උදාර ගුණය සිහිපත් කරන්ඩ ඉස්සෙල්ලා අපේ පැත්තට හැරෙන්න. තමන්ගේ පැත්තට හැරිලා බලන්න මම රහසින් පව් කරනවද කියලා. තමන් බැලුවහම අපි එලිපිටත් පව් කරනවා ඒ මදිවට රහසිනුත් පව් කරනවා. ඇයි පින්නතුනේ අපේ හිත තුළ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, අමනාපය, කුහකකම, පලිගැනීම, තරංගය මේ අනුන්ගේ වස්තුවට කරන ආශාව, අවිද්‍යාව මෙවැනි දේවල් තියෙනකොට අපට කියන්න පුළුවන් ද අපි රහසින්වත් පව් කරන්නේ නැහැ කියලා. එහෙනම් අපි කොච්චර පව් දේවල් කරනවද? චේතනාහම් භික්කවේ කම්මං වදාමි. චේතනාව આવොත් එතන කර්මයක්. ඒ නිසා අපි රහසින් පව් කරනවා.
නමුත් දැන් බුදුහාමුදුරුවෝ පැත්තට හැරෙන්න. බුදුරජාණන් වහන්සේ නික්ලේශී උතුමෙක්. උන්වහන්සේ සන්තානගත සකල ක්ලේශයන් ප්‍රහීන කළ තියෙන. මේ කෙලෙස් ප්‍රහීන කළ උතුමන් තුළ මේ වැරදි අයහපත් චේතනා කිසිවක් නැහැ. ඒ නිසා උන්වහන්සේ එලිපිටත් නිවැරදි, අභ්‍යන්තරේනුත් නිවැරදි. කවදාවත් රහසින් පව් කරන්නේ නැති උතුමෙක්. අන්න බුදු ගුණයට එබෙන්න පුළුවන් විදිය, එබී බලන ආකාරය. ඊළඟට අපි කියනවා සංසාර චක්‍රයේ අරබින්දලූසේක. දැන් ඕක නිකන් කිව්වට අපේ හිතට බුදු ගුණය වැටෙනවද නැහැ. සංසාර චක්‍රය කියන්නේ මොකද්ද? මේක වටහා ගන්න ඕන. සංසාර චක්‍රය කියලා කියන්නේ මේ සසර ඉපදෙමින් මැරෙමින් යන ගමන. එහෙම කිව්වට බෑ. මොකක්ද එනං සංසාර චක්‍රය? ද්වාදසාංග පටිච්ච සමුප්පාදයයි. අවිජ්ජා, සංකාර, විඥාන, නාම රූප, සලආයතන, පස්ස, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති, ජරා මරණ. එතකොට මේ පටිච්ච සමුප්පාදයේ ද්වාදසාංග පටිච්ච සමුප්පාදයේ තමයි සංසාර චක්‍රය. මෙන්න මේ සංසාර චක්‍රයේ අර පින්දලුස් එක. අර කියන්නේ ගරාදි. දැන් මේ ගරාදි 12 තියෙනවා මේ චක්‍රය කැරකෙන්න ශක්තිමත් වෙන්න. මේ ගරාදි බිඳලා දැම්මොත් මේ චක්‍රය පවතින විදියක් නැහැ. එහෙනම් මේකේ ප්‍රධාන ගරාදි දෙකක් තියෙනවා. එක අවිද්‍යාව, දෙක තණ්හාව. මේ දෙක දුරු කරන්න ඕන. මේ දෙකම නෙමෙයි පින්නතුනි, මේන් එකක් දුරු කරොත් ප්‍රමාණවත්. තණ්හාව නැති කළොත් තණ්හක්කයෝ නිබ්බාන නිරෝධෝ. තණ්හාව දුරු කිරීම නිවනයි. එතකොට තණ්හාව දුරු කරනකොට අවිද්‍යාව දුරු වෙනවා. අවිද්‍යාව දුරු කරනකොට තණ්හාව දුරු වෙනවා. එහෙනම් ලෝභක්කයෝ, දෝසක්කයෝ, මෝහක්කයෝ නිබ්බාන. මෝහක්කයෝ නිබ්බාන. මෝහය, අවිද්‍යාව යම් දවසක දුරු කරයිද එතන නිවන. ඒකයි මා කිව්වේ එක්කෝ අවිද්‍යාව දුරු කරන්න, එක්කෝ තණ්හාව දුරු කරන්න. මෙන්න මේ ගරාදි දෙක විඳින්න කියලා කියන්නේ. එහෙනම් පින්නතුනි අපිට මේකෙන් පැහැදිලි වෙනවා බුදු ගුණ හිතන්න ඕන විදිය. බුදු ගුණ හිතන්න නම්, බුද්ධානුස්සතිය වඩන්න නම් ශ්‍රද්ධාව හොඳින් තියෙන්න ඕන. ශ්‍රද්ධාව නැතුව බුදු ගුණ භාවනාව වඩන්න බෑ. ඊළඟට දහම් ගුණ කීයද? දහම් ගුණ 6යි. සාක්කාතෝ, සන්දිට්ඨිකෝ, අකාලිකෝ, ඒහිපස්සිකෝ, ඕපනයිකෝ, පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි. දැන් මේ ධම්මානුස්සතිය වඩන්න ධර්මයේ ගුණ ටික දැනගෙන ඉන්න ඕන. ස්වාක්කාතෝ, මේ දහම අංග සම්පූර්ණයි, කිසිම අඩුවක් නැහැ. කාටවත් එකතු කරන්න දෙයක්වත් නැහැ, කාටවත් ඉවත් කරන්න දෙයක්වත් නැහැ. අංග සම්පූර්ණයි, කම්ප්ලීට්. ඒ නිසා පින්නතුනි මේ දහම් ගුණ 6 හිතන්න ධම්මානුස්සතිය වඩන්න අපට පුළුවන් වෙන්නේ ධර්මයේ කෙරෙහි උපරිමෙන් පැහැදුනොත්. ඊළඟට සංඝානුස්සතිය. සංඝ ගුණ 9ක් තියෙනවා. සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචිපටිපන්න, ආහුනේය, පාහුනේය, දක්ඛිනේය, අංජලිකරණීය, අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්ස. මෙන්න මේ ගුණ 9. එහෙනම් බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය වඩන්ඩ ශ්‍රද්ධාව තිබිය යුතුමයි පින්වතුනි. ශ්‍රද්ධාවෙන් තොරව මේ ගෙනියන්න බෑ. ඒකයි. ශ්‍රද්ධාව අත්‍යවශ්‍යයි. පින්වතුනි, ශ්‍රද්ධාව දැන් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගත්තාම ශ්‍රද්ධාව ඉන්ද්‍රිය ධර්මයක්. සද්ධා ඉන්ද්‍රිය. ඒ තව වර්ධනය කරාම සද්ධාව බල ධර්මයක්. සද්ධා බල. දැන් පින්වතුනි බලන්න, අපි සාමාන්‍ය විවහාරේ ධන දාන්නේ භවභෝග එකතු කරනවා.
නමුත් ඒ සියල්ල නැතිවන සුළුයි. නමුත් දහම තුළ කියන්නේ සැබෑ ධනය වන්නේ ශ්‍රද්ධාව ප්‍රමුඛ කරගත් ගුණධර්ම. සද්ධා ධනං, සීල ධනං, හිරි ධනං, ඔත්තප්ප ධනං, සුත ධනං, ඡාග ධනං, පඤ්ඤා ධනං. මේව තමයි ධනය. මේව කවදාවත් නැති වෙන්නේ නැහැ. මෙන්න මේ ධනයයි උපයන්න. එහෙනම් බලන්න ශ්‍රද්ධාව එතෙන්දි ධනයක්. එක තැනකදී ඉන්ද්‍රිය ධර්මයක්, එක තැනකදී බල ධර්මයක්, එක තැනකදී ධනයක්. එහෙනම් ශ්‍රද්ධාව අපි තුල වර්ධනය කරගත යුතුයි පින්නතුනි. ශ්‍රද්ධාව උපරිම තැනට වර්ධනය කරගත්තොත් ඊළඟ භවය කිසිසේත් දුගතියකට ඇද වැටෙන්නේ නැහැ පින්නතුනි. එහෙනම් ශ්‍රද්ධාව වර්ධනය කළ යුතු උදාරතර ගුණයක්. සුගතිගාමී උපතක් ලැබීම සඳහා අවශ්‍ය වන තවත් උදාරතර ගුණාංගයක් මේ මහා නාම සූත්‍රයේ විස්තර කරනවා බුදුහාමුදුරුවෝ මහා නාම ශාක්‍යයට. ඒ තමයි සීලය. මේ ආර්ය මාර්ගයෙහි පළවෙනිම පියවර සීලයයි. සීලෙන් තොරව සමාධියක් ඇති කර ගන්නත් බෑ. සමාධියෙන් තොරව ප්‍රඥාවක් ඇති කර ගන්න බෑ. සමාධියට පදනම සීලය. ප්‍රඥාවට පදනම සමාධිය. එහෙනම් ප්‍රඥාව ලබන්න මූලික වශයෙන් ඇති කර ගන්න ඕන දේ තමයි සිල්වත් බව. සීලය කය වචන දෙකේ සංවරකම. කායික වැරදි වලින් හා වාචික වැරදි වලින් ඉවත් වීම. එතකොට කයින් වැරදි වෙන්නෙත් නෑ, වචනයෙන් වැරදි වෙන්නෙත් නෑ. මේ සීලය අපි පියවරින් පියවර ප්‍රගුණ කරන්න ඕන. දැන් පින්වතුනි ඔබට දෛනිකව ආරක්ෂා කළ යුතු සීලය වන්නේ පංචශීලයයි. නීති පන්සිල්. පොහොය දවසට අෂ්ටාංග සීලය උපෝසතය. එදිනෙදා ජීවිතය තුළ පන්සිල් ආරක්ෂා කරන ගමන් පංචකාම සම්පත් ලබන්න පුළුවන්. නැටුම් ගැයුම් ප්‍රිය සංഭാෂණ වලට සම්බන්ධ වෙන්න පුළුවන්. මල් ගඳ විලවුන් තරන්න පුළුවන්. උස්සසුන් වල ඉඳ ගන්න පුළුවන්. එතකොට සීමා සහිතව මේවායි අන්තවාදී නොවි පස්කම් සැප ලබන්න නිවැරදිව තහනමක් නැහැ. කාමයේ හැසිරෙන්න එපා කියලා පංචශීලයේ උපදෙස් දෙන්නේ නැහැ. උපදෙස් දීලා තියෙන්නේ වැරදි කාම සේවනයේ නිරත වෙන්න එපා කියලා. ඒ වුණාට උපෝසත අෂ්ටාංග සීලයට යනකොට අපි ඒකේ වර්ධනය කරගන්නවා. පොය දවසට මාසෙකට එක දවසක්. එදා නම් පොය 4ටම සිල් ගත්තා පින්නතුනේ. පුර පසළොස්වක පොය, අමාවක, පුර අටවක, අව අටවක මේ පොය 4ටම සිල් ගත්තා. මේ ශික්ෂණේ හුරු පුරුදු කළා. මොකද සීලෙන් තොර වූ නිවනක් ගැන කතා කරන්න බෑ. පුද්ගලයාගේ චර්යාව, හැදියාව, ක්‍රමවත් බව සකස් වෙන්නේ සීලෙන්. සීලය එච්චරට වැදගත්. පින්වතුනි, මේ සීලවන්ත භාවය පන්සිල් වලින් අෂ්ටාංග සීලයට යනකොට එදාට අපි අර ගත කළ ලෞකික කාමාස්වාද සහිත ජීවිතයෙන් වෙන් වෙනවා. එදාට අපි සමාදන් වෙන්නේ කාමේසු මිච්ඡාචාරා කියලා නෙවෙයි. අබ්‍රහ්මචර්යා. නිවැරදිවවත් කාමාස්වාදයකට නැඹුරු වෙන්නේ නැහැ. මල්ගඳ විලවුන් දරන්නේ නැහැ. අවේලාවේ ආහාර ගන්නේ නැහැ. නැටුම් ගයුම් ප්‍රිය සංഭാෂණ වලට සම්බන්ධ වෙන්නේ නැහැ.
උස් අසුන් මහසුන් වල ඉඳගන්නේ නැහැ. එදා ජීවිතය අපි ගත කරන්නේ පින්වතුනි මහරහතන් වහන්සේ කෙනෙක් ගත කළ මහරහත් මෙහෙණින් වහන්සේ කෙනෙක් ගත කළ ජීවිතයට සමාන වූ ජීවිතයක්. එහෙනම් සීලවන්තභාවය පියවරෙන් පියවර අපි පූර්ණණය කරනවා. පන්සිල් වල ඉඳලා අපි ගමන් කරන අෂ්ටාංග සීලයට, ආජීව අෂ්ටමක සීලයට. මේ తত্ত্বය ඇති කර ගත්තොත් තමයි අපිට අපේ ජීවිතේ ඉහළට යන්න පුළුවන් වෙන්නේ. සීලය දියුණු කළ ආර්යකාන්ත සීලය දක්වා වර්ධනය කරන්න ඕන. මේක ආවට ගියාට නිකන් දැන් පුරුදු වෙලා තියෙන්නේ සිල් කියන එක විතරයි. අපිට පේනවා බොහෝ තැන්වල උදේටත් සිල් ගන්නවා, දවල්ටත් සිල් ගන්නවා, හවසටත් සිල් ගන්නවා, උත්සව ශාලාවෙදිත් සිල් ගන්නවා. හැබැයි කියන එක විතරයි. ඒ සිල්පද එකකවත් තේරුම දැනගෙන ආරක්ෂා කරන්නට පියවර අරන් නැහැ. පන්සිල් ගත්ත සිල්පද 5 කිව්වා. ඊට පස්සේ මොකද කරන්නේ? ආයිත් ඒකෙන් ඉවර වෙලා පුරුදු විදියට කිසිම වෙනසක් නැතුව තමන්ගේ එදිනෙදා කටයුතු කරගෙන යනවා. ඒ නිසා එවැනි තත්ත්වයක් ඇති කරගන්න නැතුව සීලවන්ත භාවය අපි අවබෝධයෙන් කළ යුතු දෙයක්. ඒ නිසා අවබෝධාත්මක සිල්පදයක් ආරක්ෂා කරන්නයි අපි පිවිසෙන්න ඕන. අන්න ඒ தත්ත්වය ඇති කරගත්තොත් තමයි මේක දිගින් දිගට පුරුදු පුහුණු වෙලා මේ ප්‍රගුණත්වය දිගින් දිගට කළොත් තමයි අපි හොඳ සිල්වතෙක් බවට පරිවර්තනය වෙන්නේ. අන්නේ සීලය ආරක්ෂා කරන්නේ නම් දිවිහිමියෙන් ඒ කෙනා මරණින් මතු කිසිසේත් දුගතියක උපත ලබන්නේ නැහැ පින්වතුනි. ස්ථිරවම උපත ලබන්නේ සුගතියකයි. පින්වතුනි, ඊළඟට බුදුරජාණන් වහන්සේ මහා නාම ශාක්‍ය උදෙසා පැහැදිලි කිරීමක් කරනවා තුන්වෙනි ගුණාංගය පිළිබඳව. තුන්වෙනි ගුණාංගය තමයි සුතවත් බව. සුතවත් බව කියන්නේ ඇසීම. බහුශ්‍රුත බව. මේ බහුශ්‍රුත බව ඇති කරගන්න ඕන බණ අහලා. ධර්ම ශ්‍රවණයෙන් තොරව කිසිවෙකුටත් නිර්වාණය සාක්ෂාත් කරන්න බෑ පින්වතුනි. අඩු ගානේ භාවනා කමටහනක් වශයෙන්වත් බණ පදයක් ශ්‍රවණය කිරීම අවශ්‍යයි. ධර්ම ශ්‍රවණයෙන් තොරව තමන්ට පුජ්‍යලිකව යමක් අවබෝධ කරගන්න කිසිසේත්ම හැකියාවක් නැහැ. ලෝකේ ස්වකීය ඥාණයෙන් යමක් අවබෝධ කරගන්න පුළුවන් වන්නේ ලෞතර බුදු කෙනෙකුට පමණයි. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබුවේ පරතෝ ഘോഷයෙන් තොරවයි. ධර්ම අවබෝධය ලැබුවේ අනුන්ගෙන් අහලා ඉගෙනගෙන නෙමෙයි. තමන්ගේ නුවණ මෙහෙवलाම ධෛර්යයෙන් අදිෂ්ඨානයෙන් නොපසුබස්නා වීරියෙන්ම ස්වකීය ඥාණයෙන්මයි ධර්ම අවබෝධය ලැබුවේ. ඒ නිසා බුදුහාමුදුරන්ට සම්මා සම්බුද්ධ කියනවා. බුද්ධ ගුණය කියලා කියන්නේ අවබෝධය ලැබුවා. ලෝකී යථාර්ථය අවබෝධ කරගත්තා. නමුත් පින්වතුනි, ශ්‍රාවකයන් වන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට ස්වකීය ඥාණයෙන් ධර්ම අවබෝධය ලබන්න එහෙම හැකියාවක් නැහැ. අනිවාර්යයෙන්ම අන් අයගෙන් බණ අහලා තමයි ධර්ම අවබෝධය ලබන්න පුළුවන් වෙන්නේ. ඒකයි පරතෝ ഘോഷය කියන්නේ. එහෙනම් අපට පරතෝ ഘോഷය අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ තමයි මුක පරම්පරාගතව අරගෙන ඇවිල්ලා ප්‍රථම ධර්ම සංගීතයේදී සංගීතීකාරක මහරහතන් වහන්සේලා මේ ධර්ම විනය පිළිවෙලකට සකස් කළා.
ත්‍රිපිටකය කියලා කොටස් 3ක් හැදුවා. නැත්තම් පිටක කියන වචනයක් එදා තිබුණේ නැහැ බුද්ධ කාලේ. සංගීතීකාරක මහරහතන් වහන්සේලා තමයි පිටක කියන වචනය හඳුන්වලා දීලා මේ ධර්මය සූත්‍ර විනය අභිධර්ම කියලා කොටස් 3කට බෙදලා ඒ සූත්‍ර පිටකය ගත්තා. ඒකත් නැවතත් කොටස් 5කට බෙදලා දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය වශයෙන්. එතකොට දීඝ නිකායට දිගම සූත්‍ර 34ක් වෙන් කරලා තිබුණා. මජ්ක්‍ධිම නිකායට සූත්‍ර 152ක් වෙන් කළා. දැන් මෙහෙම ක්‍රමවත් වෙන් කරලා ඒවා ආරක්ෂා කරගන්න වාචෝද්ගත ක්‍රමය යටතේ භික්ෂු පරපුරවල් වලට බාර දුන්නා. මේ කාර්යය නිසා තමයි වාචෝද්ගත ක්‍රමයට කටපාඩමින් මුඛ පරම්පරාවෙන් මේ ධර්මයේ පැවතාවේ. ලංකාවට මිහිඳු මහරහතන් වහන්සේ ධර්මය අරගෙන එන්නේ ඒ තුලින්. පස්සේ තමයි මාතලේ අලු විහාරයේදී මේ ධර්මයේ ග්‍රන්ථගත කරන්නේ. ඒ ග්‍රන්ථගත කළ ධර්මයේ තමයි අපි පරිශීලනය කරන්නේ. එහෙනම් පින්වතුනි, ඒ ග්‍රන්ථ ඇසුරෙන් හෝ ධර්ම සාකච්ඡාවකින් හෝ ධර්මයේ ශ්‍රවණය කරලා හෝ අපි අන් අයගෙන් තමයි මේ දහම් දැනුම, ධර්ම අවබෝධය, ධර්මඥානය ලබා ගන්න ඕන. එතකොට මේ தත්ත්වය ලබා ගත්තොත් අපට කිසිදු ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. මොකකටද? බිය නැතුව මැරෙන්න පුළුවන්. එහෙනම් බහුශ්‍රృత භාවයේ ධර්මඥානය, දහම් දැනුම ලබා ගනිමින් අපි ඉදිරියට යන්න ඕන. එතකොට තමයි මේ ධර්මය අහලා ඒ ධර්මය පිළිපදිමින් ඒ ධර්මයට අනුව තමන්ගේ ජීවිතය හැඩගස්වා ගත්තොත් එවැනි කෙනෙකු කිසිසේත් දුගතිගාමී වෙන්නේ නැහැ. එහෙනම් පළවෙනි එක ශ්‍රද්ධාව, 2 සීලය, 3 සුතවත් බව, හෙවත් බහුශ්‍රృత බව. එහෙනම් ධර්මය අසා දැන ගැනීම කොච්චර වැදගත්ද පින්නතුනේ. 4 වෙනි කාරණේ තමයි ත්‍යාගවන්ත බව, පරිත්‍යාගය. මේ පරිත්‍යාගයත් අපට සුගතිය උදා කරන සුවිශේෂී ගුණධර්මයක්. එහෙනම් සුගතිය උදා කර ගැනීම සඳහා අප ඊටම ඕනෑකමින් ප්‍රගුණ කරන්න ඕන දානය, පරිත්‍යාගය. දැන් බලන්න සිද්ධාර්ථ තාපසතුමා බෝධිසත්ව පුරණ කාලේ දානය සම්පූර්ණ කළ පාරමිතාවක් හැටියට. දාන පාරමිතා, දාන උපපාරමිතා, දාන පරමත්ත පාරමිතා. තම ඇසිස් මස් ලේ දන් දුන්නා. අඹදරුවන් දන් දුන්නා. තම දේපල වස්තුව සියල්ල දන් දුන්නා. මේ අත්හැරීමේ කියන මේ උදාර ගුණය පුරුදු කරන්න ඕන. පරිත්‍යාග කරන්න ඕන ගතින් විතරක් නෙවෙයි. සමහරු ගතින් පරිත්‍යාග කරනවා, හිතින් පරිත්‍යාග කරන්නේ නැහැ. හිතින් අල්ලගෙන බුද්ධ පූජාව තිබ්බත්, වෙනත් දානයක් දුන්නත්, ඇඳුමක් පැළඳුමක් කාට හරි දුන්නත්, අඩු ගානේ ඉංගන මිනිස්සෙකුට බත් පැකට් එකක් දුන්නත් දීලා බලාගෙන ඉන්නව මෙයා කනවද විසි කරනවද කියලා. ඒ නිසා දුන්න නම් ඒක අතාරින්න. ඒකද ගැන හිතා දුක් වෙන්න යන්න එපා. දීපු එකෙන් වැඩක් නැහැ. එයා කනවද, ඒක තියාගන්නවද, විසි කරනවද, වෙන කෙනෙකුට දුන්නද, ඒක අපිට අදාළ නැහැ. අපි ගතින් විතරක් නෙමෙයි හිතිනුත් දන් දෙන්න පුරුදු වෙන්න ඕන. දීලා අතාරින්න අල්ලගෙන ඉන්න එපා. එහෙම දන් දෙන්න පුරුදුනොත් විතරයි අපට එහි ප්‍රයෝජන ලැබෙන්නේ. දානය විශේෂයෙන් දෙන්න ඕන දානපතිත්වයේ ඉඳගෙනයි. සමහරු දන් දෙනවා දාන දාසල වගේ.
දාන සහායල වගේ. ඒ නිසා දන් දෙන්න ඕන දාන පතිත්වයේ ඉඳගෙනයි පින්නතුනේ. දානපති තත්වයේ ඉඳගෙන තමන්ට වඩා ඉතා ඉහළ ලෙස ප්‍රණීත ලෙස පිළියෙල කළ දානය තමයි අපි බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජා දානය හැටියට මහා සංඝයාට සාංගික දානය හැටියට දෙන්න ඕන. එහෙම නැත්තම් පින්වතුනි ඒ දීමනාව සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා දෙන දේ අතහැරලා ගෞරවයෙන් දානපතිත්වයේ ඉඳගෙන ප්‍රණීතව සකස් කරලා දෙන්න ඕන. දැන් බලන්න ලෝකේ ඉන්න උත්තරීතරම මිනිස්සු බුදුහාමුදුරුවෝ. එවන් උත්තරීතර මිනිසෙක් මේ මිහිපිට අපිට තවත් හම්බෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් සමන්විත 80ක් අනුව්‍යංජන වලින් සමන්විත ව්‍යාම ප්‍රභා කේතු මාලාවන්ගෙන් සමන්විත ආධ්‍යාත්මික ගුණ සමුදායකින් නා ඥාන සමුදායකින් නෙබි උතුමෙක්. එවන් උතුමෙකුටයි අපේ දානය පිළිගන්වන්නේ. එහෙනම් මේ පිළිගන්වන දානය ඊටාම ඉහළ ලෙස උත්තුංග ලෙස පැවතිය යුතුයි. එහෙම වුණොත් තමයි අපේ දානය සාර්ථක. නැත්තම් පින්වතුනි ආවට ගියාට දන් දීලා වැඩක් නැහැ. දාන දාසල වගේ දන් දීලා වැඩක් නැහැ. ඉහළම උතුම් ආකාරයට දානය දෙන්න ඕන. එහිදී ලෝභ දේශ මෝහ මුල් කරගෙන නෙවෙයි. ඒව යටපත් කරගෙන අලෝභ අද්වේෂ අමෝහ මුල් කරගෙන හිත හදාගෙන දන් දීම කරනවා නම් අන්න එතන තමයි සැබෑ දානය වෙන්නේ. ඒ නිසා දන් දීමේ කාර්ය හොඳින් සිද්ධ කරන්නට වග බලා ගන්න. ඒ විදියට දානයක් දුන්නොත් අපට ඉහළම ආනිසංස ලබන්න පුළුවන්. පරිත්‍යාගය පුරුදු කරන්න පුළුවන්. දානය පුරුදු කරන්න පුළුවන්. දැන් දානෙ ඉන්නේ අපට දෙව්ලොව යන්න, මිනිස් ලොව පහළ වෙන්න බොහෝ දේ ලබා ගන්න පුළුවන්. දානං සග්ගස්ස සෝපානං. දානං සබ්බත් සාධකං. දානය කියන්නේ දිව්‍ය ලෝකයට බඳින ඉනිමකක් හා සමාන දෙයක්. සියලු අර්ථ සිද්ධීන් සිද්ධ කරගන්න දානය ප්‍රබල සාධකයක්. ඒ නිසා දන් දීම අපි කරන්න ඕන බුද්ධිමත්වයි. දන් දෙන වෙලාවේදී දන් දෙන්න කලින් දන් දෙන වෙලාවේදී හා දන් දීමෙන් අනතුරුව పూర్ව චේතනා, මුංචන චේතනා, අපර චේතනා සකස් කරගෙන තමයි දන් පිරිනැමීම කළ යුතු වන්නේ. මෙන්න මේ විදියට දානය හුරු පුරුදු කළොත් එය ස්ථිර වශයෙන්ම සුගතියකට යාම සඳහා එය ප්‍රබල සාධකයක් බවට පත් වෙනවා පින්වතුනි. බුදුරජාණන් වහන්සේ මහා නාම සාක්‍යයා හමුවෙහි ඉන් අනතුරුව පැහැදිලි කරනවා පස්වෙනි කාරණාව. ඒ තමයි ප්‍රඥාව. ප්‍රඥාව පුරුදු පුහුණු කළොත්, ලබා ගත්තොත්, ඇත්ත වටහා ගැනීම කළොත් අපට සුගතියක උපත ලබන්න පුළුවන්. එහිදී විශේෂයෙන් මේ ඇත්ත දකින්න මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව, ලෝකයේ පිළිබඳව සැබෑ වටහා ගැනීම කරන්න ඕන. රූප වේදනා සංඥා සංකාර විඥාන නම් වූ පංච උපාදානස්කන්ධය අපි එහි යථාර්ථය දකින්න නම් එය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි වශයෙන් මෙනෙහි කරන්න ඕන. එතකොට තමයි යථාර්ථය වැටහෙන්නේ. අනිත්‍යයි කියලා නිට්ටය නැහැ. වහා වෙනස් වෙන සුළු. ඒ නිසා මේ වෙනස් වන ස්වභාවය අපි තේරුම් ගන්න ඕන. එතන තමයි ප්‍රඥාව වැටෙන්නේ.
ඒ නිසා ප්‍රඥාව වර්ධනය කර ගැනීම සඳහා ලෝකය අනිත්‍යයි දුක්ඛයි. ලෝකය කියන්නේ පංච උපාදානස්කන්ධය. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. වෙනස් වෙනවා. වෙනස් වෙන්නේ මෙය සංකාර නිසා. සංකාර කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්න දේවල්. ඒ නිසා අනිත්‍යයි. අනිත්‍ය නිසාම දුකයි. අනිත්‍ය දුක්ඛ ඇති තැනක කොහොමද කියන්නේ මගේ එහෙම නැත්තම් මෙතන මම ඉන්නවා එහෙමත් නැත්තම් මේ දේවල් වෙනස් වෙන්නේ නැහැ මගේ ශරීරයේ තියෙන දේවල්. මෙන්න මේ අස්මිමානීය මගේකම ආත්ම සංකල්පය අපි දුරු කරන්න ඕන. තණ්හා මාන දිට්ඨි මේ තුන දුරු කරන්න ඕන. දුරු කරමින් තමයි අපි යථාර්ථ අවබෝධයට එන්න ඕන. ඉතින් පළමුව ලෞකික ප්‍රඥාව ඇති කරගන්න. ලෞකික ප්‍රඥාව ඇති කරගත්තොත් ඊළඟට අපිට පුළුවන් ලෝකෝත්තර ප්‍රඥාව කරා ගමන් කරන්න. ලෞකික ප්‍රඥාවකින්වත් තොරව ලෝකෝත්තර ප්‍රඥාවට ගමන් කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ලෝකෝත්තර ප්‍රඥාව කියන්නේ ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කරගන්න එකයි. ඇත්ත ඇති සැටියෙන් දැකලා ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කරගන්න. එහෙනම් මෙන්න මේ කාරණා පහෙන් මහා නාම මේ කාරණා පහෙන් යමෙක් සමන්විත වේද යුක්ත වේද මේවා එකක් එකක් ගානේ ශ්‍රද්ධාව සීලය සුතවත් බව පරිත්‍යාගය ප්‍රඥාව මේ කාරණා පහ එකක් එකක් ගානේ ඉහළටම ප්‍රගුණ කරගෙන යා හැකිනම් ආන්න ඒ කෙනාට කවදාවත් මේ සසර දුගතියක් අත්වන්නේ නැහැ. අත්වන්නේ සුගතිය පමණයි. හැබැයි මේවා නිකන් නාම මාත්‍රිකව පුරුදු පුහුණු කරන්න නෙවෙයි කියන්නේ මේවායේ ගැඹුර දැන පුරුදු කරන්න. ඒ පුරුදු පුහුණු වීම තුල තමයි අපේ සසර තීරණය වන්නේ. එහෙනම් ඇත්ත දැකලා සසර ගමන යහපත් කරගන්න ඊළඟ භවය දුගතියකට ඇද වැටෙන්නේ නැතුව. බලන්න පින්නතුනි අවසාන චුතිසිත අයහපත් වුණොත් කර්මය කර්ම නිමිත්ත අයහපත් වුණොත් වෙන්නේ මොකද්ද? අපේ ඊළඟ භවයේ දුගතිගාමී. ඒ නිසා තමයි ඊළඟ භවය අයහපත් වීම වළක්වන්න අවසාන මොහොතේ ඔබ පින්පොතක් ලියනවනේ ඉස්සර අය පින්පොත ලිව්වා. කරපු පින්කම් අහවල් දවසේ අහවල් තැනදී අහවල් මහා පින්කම මං කළයි කියලා පොතක ලිව්වා. පොතක ලියලා මරණාසන්න මොහොතේදී ඒක ගෙන්නවගෙන ළඟ ඉන්න දරුවෙකුට හෝ මුණුබුරු මිනිබිරියෙකුට ලවා කියෙව්වා. හරිම සුන්දර විදියට මරණයට මුහුණ දුන්නා. ඒ පින් පොත කියවලා ඒ ඇති පින් සිතුවිලි සමුදාය ඇති කරගෙන තමයි ඒ මරණය සිද්ධ කරගත්තේ. සිද්ධ කරගෙන කියන්නේ තනියෙන් සිද්ධ කරගත්ත කියන එක නෙවෙයි. මරණයට මුහුණ දුන්නේ. මරණය සිද්ධ වෙන මොහොතේ දුකක් කනගාටුවක් කනස්සල්ලක් පසුතැවීමක් හෝ අල්ලා ගැනීමක් කළේ නැහැ. තණ්හාව මසුරුකම දුරු කළා. ඒවායින් තොරව තමයි දන් දුන්නේ. ඒකයි මා කිව්වේ දාන පතිත්වයේ ඉඳගෙන දන් දුන්නයි කියලා. මේ කාරණා පහ එකින් එක මනා ලෙස පුරුදු පුහුණු කරන්නේ නම් ඔබට
ඊළඟ භවයේ ප්‍රතිසන්දිය ස්ථිරවම සුගතියකට පත් වෙන්න පුළුවන්, සුගතිගාමී වෙන්න පුළුවන්. මෙන්න මේ සුගතිගාමී తත්වය ගොඩනගා ගන්නයි ඔබ වෙහෙසෙන්න ඕන, මහන්සි වෙන්න ඕන, උත්සාහ ගන්න ඕන, වීරිය වඩන්න ඕන, අදිෂ්ඨානය ඇති කර ගන්න ඕන. නැත්තම් ඕන දෙයක් වෙච්චාවේ කියලා හිතුවක්කාරී අත්නෝමතික විදියට ජීවිතය හැසිරෙව්වොත් බලාපොරොත්තු ඉලක්කයට යන්න බෑ. බලාපොරොත්තු ඉලක්කයට යන්න නම් අපි ඒ බලාපොරොත්තු විදියටම ජීවිතය හසුරවා ගැනීම අවශ්‍ය වෙනවා. එහෙනම් පින්වතුනි, ඔබත් උත්සාහ කරන්න ඕන මේ මහානාම ශාක්‍යයාට දේශනා කළ මේ ධර්ම කරුණ අපේ ජීවිතවලත් අපි පුරුදු පුහුණු කරන්න ඕන. ශ්‍රද්ධාව වැඩි කරගන්න, සීල ගුණය අවධාරණය කරගන්න, ආරක්ෂා කරගන්න, සුතවත් බව, ධර්මයේ ශ්‍රවණය වැඩි කරගන්න. ශ්‍රවණයෙන් තමයි අපට හැම දෙයක්ම ලැබෙන්නේ, ධර්ම ශ්‍රවණය. ඒ වගේම ත්‍යාග ගුණය පුරුදු කරන්න. තමන් තණ්හාවෙන් පොදි බැඳගෙන ඉන්න එපා. ත්‍යාග ගුණය පුරුදු කරන්න. ඒ වගේම ප්‍රඥාව ලබා ගන්න උත්සාහ කරන්න. මේ කාරණා පහෙන් මහානාම ඔබ සමන්විත වන්නේද? ඔබට ස්ථිර වශයෙන්ම බිය නොවි මරණයට මුහුණ දී සුගතියක් අත්පත් කරගන්න පුළුවන්. ඔබේ ජීවිතයටද මේ දහම් කරුණු ටික එකතු කරගෙන සුගතිගාමී ප්‍රතිසන්දියක් ලැබීමට අවශ්‍ය කරන කටයුතු ටික සිද්ධ කළොත් අන්න එතන පින්වතුනි ඔබට ජයග්‍රහණය උදා වෙනවා. පින්වතුනි, මේ සිත නිවන බුදුබණ ධර්ම දේශනාව ශ්‍රවණය කළ ලක්වැසි ලෝවැසිස් ඔබ සියලු දෙනාටම සෙත් ප්‍රාර්ථනා කරනවා. යහපතක්ම වේවා, ශාන්තියක්ම වේවා, ධර්මාවබෝධය පිණිස මේ දහම් කරුණු උපකාර වේවා කියා. ඒ වගේම ලක්කඬ ගුවන් විදුලියේ ගයාන් දුෂ්‍යන්ත මහතා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයටත් නිදුක් නිරෝගී බව, දීර්ඝායුෂ වේවායි අපි ප්‍රාර්ථනා කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. අද දවසේ ලක්ඛඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සඳහා අපි ඊ타මත්ම ගෞරවයෙන් ඇරයුම් කොට මේ ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කරවා ගන්නට යෙදුනේ දෙහිවල පැනසර සදහම් සෙනසුනේහි ප්‍රධාන අනුශාසක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කතිකාචාර්ය දර්ශනපති පූජ්‍යපාද මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමින් වහන්සේ. අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ සිදු කරන ආගමික, ශාසනික, ධර්ම ප්‍රචාරක කටයුතු තව තවත් සිදු කරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම ලැබේවායි අපි සාදු සිත පෙරදැරිව ප්‍රාර්ථනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. ධර්ම ශ්‍රවණය කළ ඔබටත් සංසාර ගමන කෙලවර උතුම් වූ අමා මහ නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ ධර්ම දානමය පින්කම, මේ ධර්ම ශ්‍රවණය හේතු වාසනා වේවායි අපි සාදු නාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් සදහැවතුනි ධර්ම දේශනාව හමාර කරමින් සමුගන්නවා.
0.7 0.6 366 166 දුරකථන අංකයට කතා කිරීමෙන් හෝ කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් ඔබටත් හැකියාව තිබෙනවා ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාවන්හි දායකත්වය ගෙන කටයුතු කරන්නට. එවෙනුවෙන් ඔබට පිංසිත පහළ වේවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.